දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 4 වෙනි දේශනයයි මේ. පසුගිය දේශනාව අගහරියේදී අපි තේරුම් කරන්න උත්සාහ කළේ සත්‍යයේ සංසාර ගමන ඉත්තභාව අඤ්ඤථාභාව කියන වචන දෙක තුලින්ම තේරුම් ගත හැකි බවයි. කලින් අවස්ථාවක අපි උද්ධෘත කරලා දැක්වුවා සුත්ත නිපාතේන ගාථාව. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරං ඉත්තභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති කියලා. තණ්හාව දෙවන්නා කොටගත් පුරුෂයා දීර්ඝ කාලයක් සැරිසරන්නේ ඉත්තභාව අඤ්ඤථාභාව නම් වූ සංසාරයේ නොඉක්මවන්නේය කියන ඒ අදහසයි. එයිනුත් අපට පෙනෙනවා ඉත්තභාව අඤ්ඤථාභාව කියන්නේ මේ සංසරණයයි. සංසරණය කියන්නේ මෙතනත් එතනත් අතර, එහෙම නැත්නම් මෙසේ බවත් අන්සේ බවත් අතර කර කැවීම, මාරු වීම, එහෙම නැත්නම් වටවලල්ලේ යාම. එක තැනම කර කැවීමක් වගේ මේක. මෙතනත් එතනත් අතර කියන එක. මේ ඉත්තභාව අඤ්ඤථාභාව දෙකේ සම්බන්ධය තමයි අපි අර නොයෙකුත් සූත්‍ර දේශනාවලින් එහෙමත් දක්වන්න උත්සාහ කළේ. විශේෂයෙන්ම විඥානයේ මේ කයින් දිලිහිලා කලින්ම ගත්තු අරමුණක, නාම රූප අරමුණක හරිහැටියට පිහිටියට පස්සේ එතනේ නාම රූපයේ වැඩෙන්න පටන් ගන්න බව සඳහන් කළා. එයින් අපට පෙනෙනවා විඥානයේ මෞකුසක රැඳීමටත් වැඩිවීමටත් ඒ හැම එකටම නාම රූපය අවශ්‍ය වෙන බව. මෙතනින් දිලිහිලා මෞකුසකට යාම ශාරීරික ගමන වගේ එක තැනකින් තව තැනකට යාමක් නොවන බව විශේෂයෙන් තේරුම් ගත යුතුව තිබෙනවා. මේක ඇත්ත වශයෙන්ම දෘෂ්ටි කෝණයේ වෙනසක් මිස යම්කිසි ආත්මික සංක්‍රමණයක් නෙවෙයි. ඒ කියන්නේ විඥානයේ මේකයින් දිලිහිලා මෞකුසක නැවතුනහම, මෞකුසක සම්පූර්ණයෙන්ම පිහිටියහම එතන මෙතනක් වෙනවා. ඒ විඥානයේ දෘෂ්ටි කෝණය අනුව එතන මෙතනක් වෙනවා. ඊළඟට එතනට මෙතන එතනක් වෙනවා. කලින් එතන වශයෙන් තිබුණ එක මෙතනක් වෙනවා. එතනට මෙතන එතනක් වෙනවා. අන්න ඒ විදිහේ එක්තරා දෘෂ්ටි කෝණයේ වෙනසක් මෙතන තියෙනවා. ඒක නිසා සම්පූර්ණයෙන්ම එක තැනකින් ගිලිහිලා අනිත් තැනකට ගියා කියන අදහස නෙවෙයි. සාමාන්‍යයෙන් පුද්ගලිකව ගමන වගේ නෙවෙයි. මේක එක්තරා විදිහක වටවලල්ලේ යාමක්. මේක වඩාත් පැහැදිලි වෙන්නේ විඥානීය පවා පටිච්චසමුප්පන්න බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වලා තියෙන නිසා. තදේවිදං විඥානං සන්ධාවති සංසරති අනඤ්ඤං කියලා මේ විඥානයේ තනියම සංසාරයේ හිසෙනවා කියන එක මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් දක්වපු අවස්ථාවල් තියෙනවා. ඒත් පෙනෙන්නේ නාම රූපේ මෞගුසේ රැඳීමටත් වැඩිවීමටත් විඥානය අවශ්‍ය බවයි. අනෙක් අතට විඥානයේ පිහිටීමටත් යම් කිසි අරමුණක් අවශ්‍යයි. ඒක සමහර විට චේතනාවක් වන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රකල්පන වශයෙන් දක්වන කල්පනාවක්. එහෙමත් නැත්නම් යටත් පිළිසෙන් අනුශය මාත්‍රයක්වත් අවශ්‍යයි. ඒ බව අපි පහුගිය දේශනාව අන්තිමට දැක්වුවේ සූත්‍ර පාඨ වලින් පැහැදිලි වෙනවා. යටත් පිළිසෙන් අනුශය මාත්‍රයක්වත් ඒ විඥානීය පැවැත්මට අවශ්‍ය බව කලින් අවස්ථාවක ඔබට දැක්වූ චේතනා සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මේ අනුශය මාත්‍රයවත් ලබාගෙන විඥාණය ඒ විදිහට මෞකුසේ පිහිටියට පස්සේ නාම රූපේ වැඩෙනවා. අර සලායතන අතුපතර විහිදලා අලුත්ම දුක් රුකක්
දුක් වෘක්ෂයක් හට ගන්නවා. මේ අදහසමයි ධම්මපදයේ තණ්හා වර්ගයෙන් ප්‍රකට ගාථාවක තිබෙන්නේ. යථාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. එවම්පි තණ්හාංශයේ 97 නිබ්බත්ති දුක්ඛමිදං පුනක් පුනක්. යම්සේ මුල උපද්‍රවයක් නැතිව දැඩිව තිබෙන තාක් සිඳින ලද්දේ වී නමුත් වෘක්ෂයක් නැවත වැඩෙයිද? ඒ විදිහටම තණ්හා අනුසය මේ సంతාණයෙන් මුලිනු පුටා නොදමන තාක් මේ දුක් කඳ නැවත නැවත උපදී කියන එක ඒ ගාථාවෙන් කියනවා. එනොත් අපට පේනවා අර තණ්හා අනුසය ඊටාත්ම වැදගත් තැනක් ගන්න බව මේ සත්‍යයේ සංසාර ගමන පිළිබඳව. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනියෝ කියන බුද්ධ වචනයක්. එක්තරා දේශනා පාඨයක්. එයින් අපට පේනවා මේ කර්මය කියන කෙතේ විඥාන බීජය පැලවෙන බව තණ්හාව දියසීරාව කරගෙන. තණ්හාව නැමැති තෙතමනේ පිහිට කරගෙන. මෙන්න මේ අදහස අනුව මේ උපමාව අනුව තමයි තේරුම් ගත යුත්තේ අර ශීලා තෙරණිය මාර්යාසු ප්‍රශ්නයකට දුන් පිළිතුර. සංයුත් සංගී සගාතික වර්ගයේ සඳහන් වෙනවා මාර්යා ශීලා රහත් මෙහෙණින් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයක්. කේනිදං පකතං බිම්බං කෝණු බිම්බස්ස කාරකෝ වන්නු බිම්බං සමුප්පන්නං වන්නු බිම්බං නිරුජ්ජති. මේ බිම්බය කියලා මෙතන කියන්නේ මේ මූර්තිය වශයෙන් ගන්න මේ ශරීර කූඩුවයි. ආත්ම භාවය කියන එකයි. එහෙම නැත්නම් නාම රූපය කියලා සාමාන්‍යයෙන් ලෝකයේ හඳුන්වන එකයි. මේ බිම්බය මේ මූර්තිය කවරෙකු විසින් කරන ලද්දක්ද? මේ බිම්බය තැනැත්තා කවුද? මේ බිම්බය කොහිද හටගත්තේ? කොතනද මේ බිම්බය නිරුද්ධ වෙන්නේ කියලා. ඒකට ශීලාකරණින් මහන්සිය දෙන පිළිතුර නෛදං අත්තකතං බිම්බං නෛදං පරකතං අඝං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. යථාඤ්‍යතරං බීජං කෙත්තේ බුත්තං විරූහති පඨවි රසංච ආගම්ම සිනේහංච තදුභයං එවං khණ්ඩාච ධාතුයෝ චච්ච ආයතනා ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධවේ. කියලා ගාථා තුනකින් පිළිතුරු දෙනවා. පළමු ගාථාවෙන් අදහස් වෙන්නේ නෛදං අත්තකතං බිම්බං මේ මූර්තිය තමා විසින්ම කරන ලද්දක් නෙවෙයි. නෛදං පරකතං අඝං මේ වැසනේ මේ දුක් ගොඩ අනුන් විසින් කරන ලද්දකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුවක් නිසා ඇති වුණ දෙය හේතු භංගා නිරුද්ධති. හේතුව බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා. ඊළඟට උපමාවක් දෙනවා. යථා අඤ්‍යතරං බීජං කෙත්තේ වුත්තං යම්සේ යම් කිසි බීජයක් කෙතෙහි වපුරන ලද්දේ පඨවි රසංච ආගම්ම සිනේහංච තදෝභයං පෘථිවි රසයත් තෙතමනයත් පිහිට කරගෙන විරූහති වැඩෙයිද. ඒවන් ඛණ්ඩාච ධාතුයෝ එසේම ස්කන්ධයෝද ධාතුවෝද චච ආයතනා ඉමේ මේ ආයතන 6ද ඒවා සියල්ල හේතුම් පටිච්ච සම්භූත හේතුවක් නිසා ඇති වෙනවා හේතු භංගා නිරුද්ධති. හේතුව බිඳී යාම නිරුද්ධ වෙනවා කියලා. මේ උපමාවත් සාමාන්‍ය උපමාවක් නොවන බව අපිට කියන්න පුළුවන්. අර කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේහෝ කියන ඒ බුද්ධ වචනය අනුව. එතකොට මෙතන කියවෙන්නේ ඒකයි. මේ බිම්බය ඒක නාම රූපයේ වශයෙන් සැලකුවොත් මෙතන ශීලාතරණීය ධර්මයේම පිහිටලා පිළිතුරු දෙන්නේ. එතකොට අර බාහිර වශයෙන් පෙනෙන මේ මූර්තියටම නොවේ නාම රූපය කියන්නේ. ඊට වඩා චෛතසික වශයෙන් සිත පිළිබඳ තත්ත්වයක් මේ නාම රූපය. මේ බිම්බය විඥානයේ වැටෙන මේ මූලික ඡායාව. මේක හට ගැනීමට එහෙම නැත්නම් මේක වැඩිවීමට උපකාර වෙන්නේ අර විඥාන බීජය. යථා අඤ්‍යතරං බීජං කෙත්තේ බුත්තං විරූහති. ඒ බීජය මේ කර්ම ක්ෂේත්‍රයේ පැලවෙන්නේ. තණ්හා සිනේහෝ පඨවි රසං සිනේහං ආදී වශයෙන් දක්වන්නේ ඒකටමනය. ඒ විදිහටම මේ විඥාන බීජය වැඩෙනවා ස්කන්ධ ධාතු ආයතන වශයෙන්. විඥානයේ යම් කිසි අවස්ථාවක නිරුද්ධ වුණා නම් ඒ විඥාන නිරෝධය කියන්නේ නිවනටම නමක්. සමහර විට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ විඥාන නිරෝධය සිදුවන්නේ රහතන් වහන්සේගේ පරිනිර්වාණයේදී කියලා. ඒක වැරදි අදහසක්. බොහෝ විට වැදගත් සූත්‍ර දේශනාවල අර්ථය නැති යාමට හේතුව චරිමුක විඥාන කියලා ඒක අවසාන විඥානයේ හැටියට දැක්වීමයි. මෙතන විඥාන නිරෝධය කියන එකේ ගැඹුරු අර්ථය නොදැනීම නිසායි මේ විඥාන නිරෝධය කියන්නේ අபிසංකත විඥානයගේ නිරෝධයයි. රහතන් වහන්සේ ලබන විඥාන නිරෝධයේ ප්‍රත්‍යක්ෂයම තමයි නාම රූප නිරෝධයේ ප්‍රත්‍යක්ෂය. එතකොට මේ ගාථාවලත් එක්තරා වැදගත් ගැඹුරු අර්ථයක් තිබෙන බව අපිට කියන්න පුළුවන්. මේකට තවත් සාධක සූත්‍රයක් වශයෙන් අපට උපුදා දක්වන්න පුළුවනි.
සුත්ත නිපාතයේ මුනි සූත්‍රයේ සඳහන් වෙන මේ ගාථාව. සංඛායවත්තුනි පමාය බීජං සිනේහමස්ස නානුපවිච්චේ සවේ මුනි ජාති khයන්ත දස්සි තක්කං පහය න උපේති සංඛං. සංඛායවත්තුනි පමාය බීජං. වාස්තු කියලා කියන්නේ ඉඩම. විශේෂයෙන්ම මෙතන කියන්නේ බීජ පැලවෙන ඉඩම් කියලා ගන්න පුළුවන්. සංඛායවත්තුනි. මේ බීජ පැලවෙන ඉඩම් නුවණින් සලකා පමාය බීජං. මේ බීජයේ ස්වභාවය හරියාකාර තේරුම් අරගෙන වටහාගෙන සිනේහමස්ස නානුපවිච්චේ ඊට ජලයවත් නොකරන්නේ. ජලයවත් කරන්නේ නැහැ. තෙතමනේ දෙන්නේ නැහැ. සවේ මුනි ජාති khයන්ත දස්සි. ජාති කියන්නේ උපත. උපතෙහි කෙලවර දකින්නා වූ මේ මුනිවරයා තක්කං පහය නෝපේති සංඛං. තක්කං පහය. තර්කය අතහැරී. ඒ කියන්නේ ලෝකයාගේ භාෂා ව්‍යවහාරයට අසු නොවන තත්යකට පැමිණේ. සංඛා කියලා කියන්නේ ගණන් ගැනීම. ගැනීම. මෙතන කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ කියන ගණන් ගැනීම නොවේ. භාෂා ව්‍යවහාරය අනුව කියන්න බැරි විදිහේ තත්යකට එන බවයි. ලෝකයාගේ භාෂා ව්‍යවහාර බැම්මෙන් මිදුණා කියන එකයි. න උපේති සංඛං. මේනුත් අපට පැහැදිලි වෙන්නේ මව් කුසට විඥානයේ බැසීම පිළිබඳව මහා නිදාන සූත්‍රයේ දැක්වෙන යම් යම් කාරණා පිළිබඳව යම් කිසි ගැඹුරු අදහසක් යටපත් වෙලා තිබුණ බවයි. මෙතනින් අපට මතුවුණා අර අනුශය කියන වචනය විශේෂ වැදගත්කමක් ඇති දෙයක් හැටියට. පුනර්භවය ඇති කිරීමේ ශක්තිය තියෙන්නේ පූර්ණෝ භවික නමින් හඳුන්වන මේ තණ්හාවටයි. තණ්හා පූර්ණෝ භවිකා කියලා නිතර සඳහන් වෙනවා. තණ්හා අනුශය විශේෂයෙන්ම උපකාර වෙනවා කෙනෙකුගේ උත්පත්තියට, සංසාර ගමනට. මේ තණ්හානුසයට පදනම වන අවිජ්ජානුසයකුත් තිබෙනවා. ඒ කියන්නේ ලෝකයේ යෙදෙන මේ සංකල්ප පිළිබඳව ඒවායේ යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා ඒ සංකල්පවල ඇලී ගැලී සිටීමේ ස්වභාවය. ලෝකයේ අතර තිබෙන අවිද්‍යාවෙන් ඇතිවන ඒ తত্ত্বය ඒකත් එක්තරා අංශයක්. ඒ తত্ত্বය දැක්වීමට බොහෝ විට සූත්‍රවල යෙදෙනවා නිස්සය කියන වචනේ. නිශ්චිත කියන වචනයත් ඒකම යෙදෙනවා. නිශ්චිත කියන්නේ යමක් ඇසුරු කරගත්තු තැනැත්තා. නිශ්චය කියන්නේ ඇසුරු කිරීම. නිශ්චිත කියන්නේ ඇසුරු කරගත් තැනැත්තා. මෙතන ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන නිශ්චය කියන අදහස නෙවෙයි. යම්කිසි ගැඹුරු අර්ථයක් තියෙනවා. යමකට හේතු වෙලා සිටීම කියන අර්ථය. හේතු වෙලා සිටීම ඇසුරු කිරීම කියන අදහසයි. ලෝක ව්‍යවහාරයේ තිබෙන සංකල්ප දැඩිව අරගෙන දෘෂ්ටි ග්‍රාහයෙන් අරගෙන ඒවට හේතු වෙලා ඉන්න ස්වභාවයක් ලෝක සත්‍යය තුළ තිබෙනවා. ඒ මොකද? Taman ව්‍යවහාර කරන වචනවල ඇත්ත වශයෙන්ම සත්‍යතාවක් ඇත. કોઈ වචනයක් යෙදුවත් එහි එක්තරා විදිහක බීජයක් වගේ තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒකාන්ත සත්‍තාවක් ඇතයි කියන අදහසක් ලෝකයා තුළ තිබෙනවා. මෙන්න මේ නිශ්චිත කියන වචනය අපිට දකින්න ලැබෙනවා ඊ타මාත්ම වැදගත් සූත්‍රවල. උදාන පාළිය වගේම තව කීප තැනකම. හරියට අරහත්ත්වයට කර්මස්ථානයක් වගේ. මජ්ක්‍ධිම නිකාය චන්නවාද ආදී සූත්‍රවල දැක්වෙන එක්තරා වටිනා ඡේදයක් තියෙනවා. ඒක බැලු බැලමට ප්‍රහේලිකාවක් වගේ. නිශ්චිතස්ස චලිතං. අනිශ්චිතස්ස චලිතං නැති. චලිතය සති පස්සද්ධි. පස්සද්ධියා සති නැති නහෝති. නැතියා සති ආගති ගති නහෝති. ආගති ගතියා සති චතුපපාතෝ නහෝති. චතුපපාතය සති නේව ඉද නහුරං න උභයමන්තරේ. ඒසේවන්තෝ දුක්ඛස්. බැලු බැලමට බොහොම ලේසි වගේ දුක කෙලවර කියන්නේ. මෙතන මේ පාඨයේ මෙච්චරයි කියවෙන්නේ. නිශ්චිතස්ස චලිතං. නිශ්චිතයාට යමක් ඇසුරු කරගත් තැනැත්තාට යමකට හේතු වූ තැනැත්තාට චලිතං චලනයක් කම්පනයක් තිබෙන්නේ. නිශ්චිතයාට චලිතයක් ඇත. එතනින් පටන් ගත්තට මොකද ඊළඟට අනිශ්චිතයා ගැන කියවෙන්නේ. ඒ කියන්නේ විමුක්ත පුද්ගලයා ගැන. අනිශ්චිතස්ස චලිතං නැති. මේ දෙකේ වෙනස එතකොට පැහැදිලි වෙනවා. නිශ්චිතයාට චලිතයක් කම්පනයක් තියෙනවා. අනිශ්චිතයාට අර විදිහට ඇසුරු කිරීම හේතු වීම නැති තැනැත්තාට චලනයක්, චලිතයක්, කම්පනයක් නැත. චලිතය සති පස්සද්ධි. ඒ විදිහේ චලනයක්, කම්පනයක් නැති කලදී පස්සද්ධි. තන්පත් බවක්, සංසුන් බවක් ඇත. පස්සද්ධියා සති නැති නොවති. ඒ තන්පත් බව ඇති කලදී නැති කියන එකේ සාමාන්‍ය වාචාර්ථය නැඹුරු වීමයි. නැමීම කියන අදහස. ඒ අනුව පස්සද්ධිය ඇති කලදී නැඹුරු වීමක් නැත. නතියා සති ආගති ගති නොහොති. නැඹුරු වීමක් නැති කල්හි ඒමක් සහ යාමක් නැත. ආගති ගතිය අසති චුතුපපාතෝ නොහොති. ඒමක් සහ යාමක් නැති කල්හි චුතියක් සහ උත්පත්තියක් නැත.
චුතුප්පාතේ අසති නේව ඉද න හුරං න උභයමන්තරේ ඒසේවන්ත දුක්ඛස. චුති උප්පatti දෙකක් නැති කල්ලි නේව ඉද මෙහිත් නැත න හුරං එහිත් නැත න උභයමන්තරේ ඒ දෙක අතරක් නැත. ඒසේවන්ත දුක්ඛස. මේම දුකේ කෙලවරයි. එතකොට මේ සූත්‍ර පාඨය ගත්තාම එක පාඩම තේරුම් ගන්න සමහර විදිහේ මහා වචන පටලැවිල්ලක් වගේ පේන්නේ. මෙතන නිශ්චිතය ගැන පළමුවෙන් කියවෙනවා. එක වාක්‍යයකිනුයි ඒක කියවෙන්නේ. නිශ්චිතස්ස චලිතං කියලා. නිශ්චිතයාට චලිතයක් ඇත. ඒ අනුව අපට සලකා ගන්න පුළුවනි නිශ්චිතයාට චලිතයක් තියෙන නිසාම ඒ චලිතය නිසාම ඒ උද්ධච්ච ආදී නිසාම නැති නැඹුරු වීමක් තියෙනවා. මෙතන තියෙන ප්‍රධාන වචනය නැති. ඒ නැඹුරු වීම නිසාම ඒමක් සහ යාමක් තියෙනවා. ඒමක් සහ යාමක් කියන ඒ සංකල්ප දෙක තියෙනකොට චුති උප්පatti චුත වීමක් උප්පත්තියක් කියලා දෙකක් තියෙනවා. ඒ දෙක තිබෙන විට මෙතනක් කියලා තියෙනවා එතනක් කියලා තියෙනවා ඒ දෙක අතරකුත් තියෙනවා. කොන් දෙකක් තියෙනවා නම් මැදකුත් තියෙනවා. එතකොට මෙතනින් පෙනෙනවා අර නැති කියන එක මෙතන විශේෂ බවක්. අර විමුක්ත පුද්ගලයා වගේ නෙවෙයි නිශ්චිතයා. විමුක්ත නැති නිසා නිතරම ඉදිරියට නැඹුරු වීමක් තියෙනවා. තණ්හාවේ ස්වභාවයක් ඒක. ඉදිරියට නැඹුරු කරලා දානවා. සමහර අවස්ථාවල තණ්හාවම උපාදාන හැටියට දක්වනවා. පුනර්භවය පිළිබඳව ප්‍රකාශ කරන සමහර සූත්‍රවල කුතුහල ශාලා ආදී සූත්‍රවල. එතකොට මේ නැතිය නැඹුරු වීම නිසාම අර සංකල්ප දෙකට ඉඩ ලැබෙනවා. ඒමක් සහ යාමක්. ඒකට අනුවම තමයි ඊළඟට චුතියක් උත්පත්තියක් කියලා තියෙන්නේ. ගමන පිළිබඳ අදහසම සාංශාරික වශයෙන් බැලුවාම චුතියක් උත්පත්තියක් වෙනවා. යාම් ඊම් දෙක චුති උත්පත්ති වගේ. එතකොට එතන ස්ථාන දෙකක්. මෙතන පෙන්눔 කරන්නේ නිශ්චිත බව. එතන යාමීම් ආදී වශයෙන් වචනවල එක්තරා දෙබිඩි ස්වરૂපයක් තියෙනවා. ඒ විදිහේ සංකල්පවල ස්වභාවය නිසාම සත්‍යය ඒවා දැඩිව ගැනීම නිසාම තණ්හාවට අනුරූපව සංසාරයේ අර ගමන සිදු වෙනවා. අපි කලින් කිව්වා වගේ මාරු වීමක් වෙනවා. විමුක්ත පුද්ගලයාගේ සිත මෙතන විශේෂයෙන් කියලා තියෙන්නේ විමුක්ත පුද්ගලයා ගැනයි. විමුක්ත පුද්ගලයා අර තත්ත්ව වලින් සම්පූර්ණයෙන්ම නිදහස්. අනිශ්චිතස චලිතං නැති. අනිශ්චිතයාට චලිතයක් නැහැ. චලිතය නැති නිසා නැඹුරු වීමක් නැහැ. නැඹුරු වීමක් නැති නිසා ඒමක් සහ යාමක් නැහැ. ඒමක් සහ යාමක් නැති නිසා චුතියක් උප්පත්තියක් නැහැ. චුතියක් උප්පත්තියක් නැති නිසා මෙතනකුත් නැහැ. එතනකුත් නැහැ. ඒ අතරකුත් නැහැ. දුක එතනම කෙලවරයි. උදාන සූත්‍රයේ විශේෂත්වයක් තියෙනවා. මේ පාඨකීතයේ පමණමයි මේ සූත්‍රයට අඩංගු වෙලා තියෙන්නේ. නමුත් ආම්භේදීම කියවෙනවා තේන කෝපන සමේන භගවා භික්ඛු නිබ්බාන පටිසංයුක්තාය ධම්මියා කථාය සම්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා. එයින් පෙන්눔 කරනවා බුදුරජාන් වහන්සේ මේ දේශනාව කළේ නිවන පිළිබඳවයි කියන එක. මේ සමෙහි වනායි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම කතාවෙන් කරුණ දක්වාලමින් ඒතු ගන්වමින් උත්සාහවත් කරමින් සතුටු කරවමින් මෙන්න මේ විදිහේ පාඩයක් ප්‍රකාශ කළා කියන එකයි. එතකොට මේ නිවනෙහිදී නිශ්චිත තත්වයෙන් සිත මුදාගත් බව පෙන්눔 කරනවා රහතන් වහන්සේ. මේ පාඨයෙන් අපට විශේෂයෙන්ම පෙන්눔 කෙරෙන්නේ ඒ කාරණය. මේ නිශ්චය කියන වචනය ගැන වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගන්න උපකාර වන සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුත්තේ කච්චාන ගොත්ත සූත්‍රය. කච්චාන ගොත්ත සූත්‍රය ඊටාත්ම වටිනා සූත්‍රයක්. සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන එක. බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භන්නේ මෙහෙමයි. දේනිසිතෝ පායං කච්චායන ලෝකෝ යේ භුයේන අත්ථිතංචේව නත්ථිතංචේ ලෝක සමුදයං කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ථිතා සාන හෝති ලෝක නිරෝධං කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථිතා සාන හෝති කියලා. මේ සූත්‍රයේ මුල් කොටසින් කියවෙන්නේ මේ ලෝකය එහෙම නැත්නම් ලෝකයා වැඩි වශයෙන්ම බහුල වශයෙන්ම ද්වය නිශ්චිතයි. දෙකක් අසුරු කොට සිටින ස්වභාවයක් තියෙනවා. මොනවද දෙක? අස්තිත්වය සහ නාස්තිත්වය. ඇත්ත නැත කියන දෙක. එක්ක තියෙන්න ඕන එහෙම නැත්නම් නැත. අන්න ඒ විදිහට අස්තිත්වය සහ නාස්තිත්වය කියන සංකල්ප දෙකක් ඇසුරු කරගෙන සිටිනවා. නමුත් ඊළඟට කියවෙන පාඨයෙන් ආර්ය ශ්‍රාවකයා පිළිබඳවයි කියවෙන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටිය. දැන් මෙතන මේ සූත්‍රයේ හේතුව
අර කච්චායනගත බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ කොහොමද කියලා. සම්මාදිට්ඨිය දෙබන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සම්මාදිට්ඨි හොති. සම්‍යක් දෘෂ්ටිය ඇත්තෙක් වන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. එතකොට ආර්ය ශ්‍රාවකයාගේ දෘෂ්ටිය මේක හැටියට දක්වනවා. ලෝක සමුදයං කෝ කච්චායන යථා භූතං සමප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නතිතා සාන්න හෝති. ලෝකේ හට ගැනීම තත්වෝ පරිසම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දකින්නා වූ ආර්ය ශ්‍රාවකයාට ඒ තැනැත්තාට ලෝකේ යම් නාස්ත්‍ය පිළිබඳ නැත යන්න පිළිබඳ යම් දෘෂ්ටියක් වේද එය ඔහුට නොවන්නේ. ඊළඟට අනිත් පැත්තට කියනවා ලෝක නිරෝධං කෝකච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථිතා සාන්න හෝති. ඒ කියන්නේ ලෝක නිරෝධීය තත්වෝ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නහොට ලෝකයේ අස්තිත්වය ලෝකයේ ඇත කියන ඒකාන්ත දෘෂ්ටියක් නැති වෙනවා. එතකොට මෙතන මේ අන්ත දෙකෙන් සිත මිදීමයි කියන්නේ. ලෝක සමුදය දැකීම නිසා ලෝකයේ හට ගැනීම දකින්න නිසා ඒකාන්ත වශයෙන් ලෝකයේ කිසිවක් නැත කියන ඒ අදහස ගන්නෙ නැහැ. අනිත් පැත්තට ලෝක නිරෝධය දකින්න නිසා ලෝකයේ සියල්ලම තිබෙනවා කියන ඒ අස්තිත්ව දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඔන්න ඊළඟට කියවෙනවා. උපායුපාදානාභිනිවේෂ විනිබන්ධෝ පායං කච්චාන ලෝකෝ යේ භුයේන තංච උපායුපාදානං චේතසෝ අධිඨානං අභිනිවේෂානුසයං න උපේති න උපාදීයති නාධිඨාති අත්තාමේති දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති න කංඛති න විචිකිච්ඡති අපරප්පච්චා ඥානමේවස්ස එත හෝති තාවතා කෝපච්චාන සම්මාදිට්ඨි හෝති. ඊළඟ සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වන්නේ කොහොමද කියන එක වඩාත් විස්තර කරනවා බුදු පියාණන් වහන්සේ. උපායුපාදාන අභිනිවේෂ විනිබන්ධෝ කායං කච්චාන ලෝකෝ යේ භුයේන කච්චායන වැඩි වශයෙන්ම මේ ලෝකයේ ස්වභාවය උපාය කියලා කියන්නේ ලංවීම කියන අර්ථයයි. එක්තරා විදිහක දාර්ශනික වගේ ගැඹුරු අර්ථයක් තියෙන වචන මාලාවක් ඊළඟට තියෙනවා. උපාය කියන්නේ ලංවීම, උපාදාන කියන්නේ අල්වා ගැනීම, අභිනිවේෂ කියන්නේ ඊට වැද ගැනීම, එහෙම නැත්නම් රිංගා ගැනීම, සංකල්ප පිළිබඳව, දෘෂ්ටි පිළිබඳව යෙදෙන වචන මේවා. එතකොට ලෝකයේ ස්වභාවය ලංවීම, අල්ලා ගැනීම, වැද ගැනීම කියන මෙන්න මේවට බැඳිලායි ලෝකයා වැඩි වශයෙන් සිටින්නේ. තංචායං උපායපාදානං චේතසෝ අධිඨානං අභිනිවේෂානුසයං න උපේති නාධිඨාති අත්තාමේති. ඊළඟට ආර්ය ශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳවයි කියවෙන්නේ. මේ කියාපු සම්‍යක් දෘෂ්ටික පුද්ගලයා අර එළඹීම් එහෙම නැත්නම් ලංවීම, අල්වා ගැනීම, සිතින් දැඩිව ගැනීම, වැද ගැනීම සහ අනුසය කියන වචනයක් යෙදෙනවා. läග ගැනීම කියලා කියන්න පුළුවන්. මේ පදමාලාවෙම තියෙනවා යම්කිසි ගැඹුරු අර්ථ ගොඩක්. läග ගැනීම එහෙම නැත්නම් අනුසය තත්ත්වයන්. මේ කියන එකක්වත් න උපේති න උපාදීති නාධිඨාති අත්තාමේති. ඒ ආරශ්‍රාවකයා මේ මගේ ආත්මයයි කියලා ඒ කිසිවක්ම උපාදාන ආදී වශයෙන් දැඩිව ගන්නෙ නෑ. ඒ වෙනුවට ඒ ආරශ්‍රාවකයාගේ දර්ශනය කුමක්ද? දුක්ඛමේව උපජ්ජමානං උප්පජ්ජති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. උපදින්නේ දුක් ගොඩක්ම උපදී. නැතිවන්නේ දුක් ගොඩක්ම නැති වෙයි. එතකොට මෙතන අස්තිත්වයක් නාස්තිත්වයක් පිළිබඳ ප්‍රශ්නයක් කියන්නේ නැහැ. දුක් ගොඩක් හරියටම දකිනවා. ඒ තාවතා කෝපච්චාන සම්මාදිට්ඨි හොති. මේ පමණකින්ම කච්චාන ආරශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටි ඇත්තේ. ඊළඟට තවදුරටත් බුදු පියාණන් වහන්සේ එහි අර්ථ සාරය හකුළු වල දක්වනවා. සබ්බං අත්ථීති කෝකච්චාන අයං ඒකෝවන්තෝ. සබ්බං අත්ථීති අයං ဒ ුතියවන්තෝ. ඊතීති කච්චාන උභවන්ති අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේහේති. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං ආදී වශයෙන්. යමේතස්ස කේවලස්ස දුක්ඛන්දසේ ලෝධෝ හෝති කියලා. මේ පටිච්චසමුප්පාද ධර්මය ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතන අපට පෙනෙනවා පටිච්චසමුප්පාද ධර්මයම මධ්‍යම මාර්ගයක් හැටියට දක්වන බව. ආර්ය ශ්‍රාවකයාගේ මධ්‍යම මාර්ගය මොකක්ද? සබ්බං අත්ථීති කෝකච්චායන අයං ඒකෝවන්තු. සියල්ල ඇත යන මෙය කච්චායන එක්කන්තයක්. සබ්බං නත්ථීති අයං ဒ ුතියවන්තු. සියල්ල නැත කිසිවක් නැත කියන එක අනිත්‍යංකයක්. ඊතේතේ උභවන්ති අනුපගම්ම මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතිව අන්ත දෙකටම ලංවන්නේ නැතිව තථාගතයන් වහන්සේ මධ්‍යම මාර්ගයෙන් ධර්මය දේශනා කරනවා. මේ මධ්‍යම මාර්ගය හැටියට දක්වන්නේ
අවිජ්ජා පත්‍ය සංඛාර ආදී වශයෙන් දැක්වෙන ද්වාදස සංස්පාදය. මේනොත් පේනවා අපට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනය අනුව ලෝකයේ තිබෙන ද්වේනිශ්චිත බව පිළිබඳ ගැටුම සමාන කරන විදිහේ එක්තරා ප්‍රතිපදාවක් මේ ප්‍රතිසමුප්පාද ධර්මය තුල සංගවිලා තිබෙන බව. ඒකම තමයි ආර්ය ශ්‍රාවකයා පිළිබඳ මූලිකම වෙනස හැටියට දක්වන්නේ. සමුදයෝ නිරෝධෝ කියලා. ඒ කියන්නේ ලෝකේ හට ගැනීම, ලෝකේ නිරුද්ධ වීම. ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා, දැනගන්නවා. ඒක නිසා තමයි අර සූත්‍ර පාඨයේ කියවෙන්නේ අපරප්පච්චා ඥානමය වශයෙන් හෝති කියලා. ඒ කියන්නේ පරප්‍රත්‍ය නොවු වෙන කෙනෙක් කියනවට විශ්වාස කරනව නොවි. ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම තේරුම් ගන්නවා. දුක්ඛමේව උප්පජ්ජමාන උප්පජ්ජති ආදි වශයෙන් පරප්‍රත්‍ය රහිත වෙන කෙනෙක් කියනවට නොවේ. සුඛී ප්‍රත්‍යක්ෂයෙන්ම ලෝකේ ඇතිවීමත් නැතිවීමත් ආර්ය ශ්‍රාවකයන් දකිනවා. ඒ දකින්නේ තමාගේම සලආයතනය තුලින්. තමාගේ සලආයතනය ඇතිවීම නැතිවීම ආශ්‍රයෙන් තමයි මේ සමුදය නිරෝධ ධර්මතාව ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. මේ අදහස පෙන්වුම් කරන එක්තරා වැදගත් ගාථා ධර්මයක් තියෙනවා සංයුත් සංගීතය. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං ඡන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. චසු ලෝකෝ සමුප්පන්නෝ ලෝකය හයෙහිම උපන්නේ. චසු කුබ්බති සන්තවං ලෝකය හයෙහිම ඇසුරු කරන්නේ, සන්තවය කරන්නේ. ඇසුරු කිරීම ආශ්‍රය පවත්වන්නේ කියන එකයි. ඡන්නමේව උපාදාය හයම දැඩිව අල්වාගෙන චසු ලෝකෝ විහඤ්ඤති. ලෝකයා මේ හයෙහිම වෙහෙසටපත් වේ. මේ දිගටම 6 ගැනයි කියවෙන්නේ. අටුවාචාරින් මහන්සියලා මේවා තෝරන්න උත්සාහ කරනවා. හැබැයි අර සූත්‍රයෙන් අවසරයක් නැතුව වගේ. අස්කන්නාසාදී වශයෙන් දක්වන අධ්‍යාත්මික ආයතන 6 මුල් පදයෙන් කියවෙනමය. ඒ කියන්නේ චසු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ අස්කන්නාසාදී 6හි ලෝකය හට ගන්නවායි. චසු කුබ්බති සන්තවං කියන දෙවෙනි පදයෙන් රූප, ශබ්ද, ගන්ධ ආදී බාහිර ආයතන දැක්වෙනවා කියලා ඒ විදිහට තෝරනවා. ඒ වගේම තුන්වෙනි පදයෙන් නැවතත් අධ්‍යාත්මික ආයතන 6. ඊළඟ පදයෙන් අවසාන පදයෙන් බාහිර ආයතන 6. ඒ කියන්නේ හැටියට ආධ්‍යාත්මික ආයතන 6හි ලෝකය හට ගන්නවා. බාහිර ආයතන 6 එක්ක සංතවේ පවත්වනවා. ඊළඟට ආධ්‍යාත්මික ආයතන 6 අල්ලාගෙන බාහිර ආයතන 6 පිළිබඳව වෙහෙසටපත් වෙනවා. නමුත් ඒ බඳු විවරණයකට අවසර නැහැ. මක් නිසාද? හයත් සමග සංතවය කරනවා නම් චහි කියලා යෙදෙන්න ඕනේ. ව්‍යාකරණ වශයෙන්. හයක් සමග නම් මුල් 6 වෙනම ගොඩක්. දෙවෙනි පදයෙන් කියවෙන්නේ වෙනම ගොඩක්. නමුත් ඒ විදිහේ දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. චසු කියලාමයි පද තුනේම තියෙන්නේ. එකම අදහසමයි. ස්පර්ශ ආයතන 6 ආධ්‍යාත්මික බාහිර කියන දෙකම එකට අරගෙන තමයි ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම පටිච්චසමුප්පන්න වීමට දෙකක් අවශ්‍යයි. තනිව ඇස්කන්න ආසාදී ලෝකේ ඇතිවන්නේ නැහැ. ධර්මයේ ගැඹුරුම අදහස එතනමයි. මේකම දක්වනවා සංයුත් සංගයේ සලායතන වර්ගයේ සමුදය සූත්‍රයේ. චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන ආදී වශයෙන්. එතන ඉඳලා පටිච්චසමුප්පාද ධර්මයට බහිනවා. ආරම්භ කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන. අසත් රූපේනොත් පටිච්ච. ඒ දෙකක් මුල් කරගෙන, ඒ දෙකක් හේතු කරගෙනයි අස පිළිබඳ විඥානය ඇතිවන්නේ. ඒ තුනේ එකතුව ස්පර්ශයයි. ඒ ආදි වශයෙන් දක්වනවා. හට ගැනීමට නම් දෙකක් තිබිය යුතුයි. අන්න ඒක නිසා අපට ගන්න තියෙන්නේ සූත්‍රයට අනුකූලව මෙතන පද 4ෙම කියවිලා තියෙන්නේ අධ්‍යාත්මික බාහිර දෙකම සහිතව ස්පර්ශ ආයතන හැටියට. ඒ කියන්නේ ඒවා වෙන් කරලා දක්වන්න බෑ. මුල් පදයේ එක 6ක් ඊළඟ පදයේ වෙන 6ක් කියලා. මේ විදිහට දක්වන්න බැරි බව අපට කියන්න සිද්ධ වෙනවා. ඔන්න එතකොට මේ ගාථාවෙනුත් අපට පේනවා ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හටගන්නේ මේ සලආයතනෙමයි. ඒක බොහෝ අවස්ථාවල දක්වලා තියෙනවා. අරියස විනී ලෝකෝ මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය හඳුන්වන්නේ නිතරම සලආයතන ආශ්‍රය කරගෙන. මේ සලආයතනයන් ගෙන්ම ලෝකය ඇති වෙන හැටියට. මේක ඊටාත්ම ගැඹුරු අදහසක්. ධර්මයේ අනිකුත් කාරණා එහෙම පිටින්ම ආවරණය වෙනවා මේ මූලික කාරණේ තේරුම් ගත්තේ නැත්නම්. ලෝකය කියන කාර්ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ කොහොමද කියන එක.
මේන් අපට පෙනෙන්නේ අර උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියන කියමනයි. ආර්ය ශ්‍රාවකයා පිළිබඳ උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියායනින් බේධිකාය කියලා කියවෙනවා. ඒ කියන්නේ ආර්යවමේ ප්‍රඥාවේ විනිවිද යන ගතියක් තියෙනවා කියන එක. මේ විනිවිද යාම කෙරෙන්නේ ලෝකයේ තිබෙන අස්තිත්වය නාස්තිත්වය කියලා අර දැඩිවගත් තද බිඳින්න බැරි විදිහේ ඒ දෘෂ්ටි තුලින්. විනිවිද යන්නේ කොහොමද? අර කච්චායන සූත්‍රයේ දැක්වුවා වගේ ලෝකේ හට ගන්නවා දකිනකොට ලෝකයේ කිසිවක් නැති කියලා කියන්න බැරි තත්ත්වයක් වෙනවා. ඒ දෘෂ්ටිය දැඩිව ගන්න බැරි තත්ත්වයක් වෙනවා ඒ සිතේ. ඒ වගේම ලෝකයේ නිරෝධය දකිනකොට තමාගේ සලායතන තුලින්ම ලෝකයේ සියල්ලක් නැත කියලා කියන්න පුළුවන් කියන ඒ අන්තයටත් යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයේ මූලිකම කාරණය තමයි මේකේ ඇති විනිවිද යන ගතිය තමයි අර කියාපු සංකල්පවල බලය බිඳින එක. ඒ වායේ ඒ දෘෂ්ටි ග්‍රහයෙන් ගන්න හැකියාවක් නැති නිසාම තමයි සක්කාය දිට්ඨිය බිඳිනවා කියලා කියන්නේ. මේවා ඇත්ත වශයෙන්ම තිබෙනවා කියන අවබෝධයක් සාමාන්‍යයෙන් ලෝකයා තුල තිබෙනවා. නමුත් මේ සංකල්ප වල හට ගැනීම නැතිවීම ස්වභාවය නියම සාරයක් නැති බව අවබෝධ වෙනවා ආර්ය ශ්‍රාවකයාට සමුදය නිරෝධ ධර්මතාව තේරුම් ගැනීම. මෙන්න මේකෙම තවත් අංශයක් තමයි අපි අර නිශ්චය ගැන කිව්ව කාරණා වගේම පටිච්චසමුප්පාද ධර්මයේ මේ ධර්මතාව තේරුම් ගැනීම. ඒ කියන්නේ ඉදප්පච්චේතාව. කලින්ම අපි මතු කරගත්තු වචනේ ඉදප්පච්චේතාවයි. මේ නිසා මේ වෙනවා කියන එක. මේ මූලික ධර්ම න්‍යාය පටිච්චසමුප්පාදය හැඳින්වීමට බොහෝ විට යොදලා තියෙනවා. ඉදප්පච්චේතාව. මේ නිසා මේ වෙනවා. මේ ඇති කල්ලි මේ වෙයි. මේ හට ගැනීමෙන් මේ හට ගැනීම. මේ නැති කල්ලි මේ නෙවෙයි. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි. කියන මේ ඉදප්පච්චේතාව. මේකෙන් කෙරෙන්නේ අර දෘෂ්ටියෙන් විනිවිද යාම. අර ભેද සමාන කරන ස්වභාවයක් තියෙනවා මේ දර්ශනයේ. ලෝකයේ තිබෙන ගැටුම මේ සම්‍යක් දර්ශනයෙන් වළක්වන්නේ කොහොමද? අර ගැටුමට හේතුව මූලික උපන්‍යාසයෙන් ඉවත් කිරීමෙන්. මොකක්ද මූලික උපන්‍යාසය? මුලින්ම තබාගත් අදහස මොකක්ද? මෙතන දෙකක් තිබෙනවා කියන එක. ඔය තර්කකාරයෝ නම් නොයෙකුත් විදිහට එකක් මිසක් දෙකක් නෙවෙයි ආදී වශයෙන් නොයෙකුත් පදමාලාවල් ඉදිරිපත් කරනවා. නමුත් සම්‍යක් දර්ශනයට අනුව මෙතන දෙකක් පිළිබඳ මේ අදහසම එක්තරා විදිහක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ මේක ඈඳුත් ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මයට අනුව මේ ඝට්ටණය වළක්වන්නේ මේ දෙක ඈඳුත්තක් හැටියට සැලකීම. මේක ටිකක් කල්පනා කරලා බැලිය යුතු අදහසක්. ඒ කියන්නේ ලෝකයේ තිබෙන ධර්මතාව පිළිගැනීම මගිනුයි අර ભેද සමහන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ සොයාගත්ත පටිච්චසමුප්පාද ද්වාදසාංගයේම අපි එයින් කීපයක් පමණයි එළියට අරගෙන නිදර්ශන වශයෙන් දැක්ුවේ. ජාති ජරා මරණ දෙක අතුරින් ජාති ඇති කල්ලි ජරා මරණය වෙයි. ජාති ඇතිවීමෙන් ජරා මරණය ඇති වෙයි ආදී වශයෙන්. ඒ විදිහට විග්‍රහ කරන්න පුළුවන් ස්වභාවයක් ඉදප්පච්චයතාවක් තිබෙනවා. මේ ඉදප්පච්චයතාවම සනාතන ධර්මතාව බව වඩාත් හොඳට පැහැදිලි වෙනවා සංයුත් සංගීම නිදාන සංයුත්තේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පාඨයේ. අවිජ්ජාපච්චය භික්ඛවේ සංඛාරා යා තත්‍ර තතතා අවිතතතා අනඤ්ඤතතා ඉදප්පච්චයතා අයං උච්චති භික්ඛවේ පටිච්චසමුප්පාදෝ. මෙතනදී අර මුල් අංග දෙක අරගෙන අවිජ්ජා ප්‍රත්‍ය කරගෙන සංස්කාරය ඇති වේ. එහිලා මේ කියපු අවිජ්ජා සංඛාර කියන පද දෙක පිළිබඳව යා තත්‍ර තතතා ඒ පිළිබඳව යම් තතතාවක් වේද අවිතතතාවක් වේද අනඤ්ඤතතාවක් වේද ඉදප්පච්චයතාවක් වේද මේම පටිච්චසමුප්පාදය. මොනවද මේ කියපු වචන? තතතා කියන එක ඊටාත්ම වැදගත් වචනයක්. තථා කියලා කියන්නේ එසේ කියන එකට. යථාභූත ඥාන දර්ශන කියන අදහස ඉබේටම මතුවෙනවා මේක කියනකොට. ලෝකයේ ස්වභාවය යම් ආකාරයකද අන්න ඊට ගැලපෙන ආකාරයයි කියන එක. එතන තථා කියලා කියන්නේ. එතකොට තථා කියන්නේ ඒන්ම හදාගත්තු පදයක්. තථා එසේ බව. අර කියාපු පටිච්චසමුප්පාදයේ එසේ බව. අවිතතතා නොයසේ නොවන බව. ඒ ඉදප්පච්චයට අදහසම තහවුරු කිරීමක් මෙතනින් කෙරෙනවා. ඒ ධර්මයේ එසේම නොයසේ නොවේ. තතතා අවිතතතා අනඤ්ඤතතා කියන්නේ ඒකමයි. ඒ කියන්නේ අංශේ නොවන බව. එතකොට ඒ ඉදප්පච්චයතාව
ඒ කියන්නේ මෙය නිසා මෙය වන බව කියන යම් කිසි ධර්මතාවක් තියෙනවා නම් ලෝකේ ඒක එසේමයි. තතත අවිතතතා කියන්නේ නොයසේ නොවේ. අනඤ්‍යතතා කියන්නේ අන්සේ නොවේ. ඒක වෙනස් කරන්න බෑ. ඒක ධර්මතාවක් හැටියට පිළිගන්නවා. එතකොට මෙන්න මේ විදිහේ ඈඳුත්තක් හැටියට පිළිගත්තාම එතන ගැටුමක් නැහැ. මේක ටිකක් ගැඹුරු අදහසක්. අපි පොඩි උපමාවක් ගත්තොත් අපි හිතමු ගොනුන් දෙන්නේ කළු ගොනයි සුදු ගොනයි ඈඳලා තන කවන්නේ යවනවා. සමහර විට එහෙම ඈඳෙන සිරිතකුත් තියෙනවනේ. එතකොට කළු ගොනා වෙලට අදින අතරේ සුදු ගොනා දොරට ඇද්දොත් මෙතන තියෙන ගැටුම. අර බන්ධනය නිසා නෙවෙයි මෙතන මේ ගැටුම වෙන්නේ. ඒ බන්ධනය තියෙන නිසාම නෙවෙයි. අර ගොන්නු දෙන්න දෙපැත්තකට අදිනවා. එහෙම නැතුව අපි හිතමු මේ ගොන්නු දෙන්න කල්පනා කරනවා ගොන්නු වුණාට මොකද? අපි මේ එකට ඇඳපු බාණක් කියලා. එහෙම කල්පනා කරලා ධර්මතාව පිළි අරගෙන සුදු ගුණා දොරට අදිනකොට කළු ගුණත් යනවා ඒක වතුර බොන්නේ නැත. උපේක්ෂාවෙන් ඉන්නවා. ඊළඟට කළු ගුණා තනකොළ කනකොට සුදු ගුණා උපේක්ෂාවෙන් ඉන්නවා. තනකොළ කන්න ඕන නැත. අන්න ඒ වගේ එක්තරා විදිහක ભેද සමාන කිරීමක් කරන්නේ ඈඳුත්තක් බව පිළිගැනීමෙන්මයි. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳන්නේ එහෙමයි. දැන් මේක සමහර විට එකපාරටම ඒත්තු යන්නේ නැති වෙන්න පුළුවන්. අපි ගනිමු නිතරම වගේ අපි මුලට ගත්තු ජාති ජරා මරණ කියන අංග දෙක. ජාතිය ජරා මරණයත් කියන දෙක මේ විදිහ ඈඳුත්තක් බව නොසලකන තාක් කෙනෙකුට පෙනෙන්නේ මෙතන ගැටුමක්. ඇයි? උත්පත්තිය එක කොනක් හැටියට අල්ලගන්නවා. ජරා මරණය කියන Taman අකමැති කොනක් තියෙනවා. ඒක ඉවත් කරන්න බලනවා. ජාතිය වෙන් කරගන්න බලනවා ජරා මරණය. නමුත් මේ දෙක ඈඳුත්තා. ජාතිපත්‍ය භික්කවේ ජරා මරණම් කියන එක බුද්ධ වචනයක්. මේ ජාතියත් උපතත් ජරා මරණයත් කියන දෙක එකටම සම්බන්ධයි. ඒක වඩාත් පැහැදිලි වෙනවා අර ජරා කියන වචනේ. ඒක ඊටාත්ම ප්‍රකට කාරණයක්. ජරා කියන එක අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ මහලු වයස හැටියට. ජරා කියන වචනේ ඇහෙනකොට නමුත් මේ ජරාවට යාම උපන් අවස්ථාවේ ඉඳලම කෙරෙන දෙයක්. ඒක නිසා මේ ජරා කියන වචනේ වැඩිවීමක් තියෙනවා දෙවීමක් තියෙනවා. මේක ගන්න දෘෂ්ටි කෝණය අනුවයි වෙනස් වෙන්නේ. මෙන්න මේ දෘෂ්ටි කෝණය කියන වචනේ මෙතෙන්දී තාමත් වැදගත්. මේක භාවනාමය වශයෙන් මානසිකාරයට ගොදුරු කරගත යුතු විදිය කෙන. මේකට උපමාවක් අපි දැක්වුවා. දැන් ලෝකයේ ඇතම් කෙනෙක් සිටිනවා යම්කිසි ගහක කොළ විකුණලා ජීවිකාව කරගන්න. තව කෙනෙක් ඒ ගහේම මල් විකුණලා ජීවිකාව කරගන්න. ඒ ගහේම ගෙඩි විකුණලා ජීවිකාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම දැව විකුණලා ලී විකුණලා ජීවත් වෙන කෙනෙකුත් ඉන්නවා. මේ හතර දෙනා පෙළගස්වල ඇහුවොත් මේ ගහ ලාද මෝරලාද කියලා මේකට දෙන පිළිතුර සමහර විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඇයි? තමන්ගේ සිතැඟි අනුව දෘෂ්ටි කෝණය අනුව තමන්ගේ ජීවිකාවේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ ගහ ඒක මල් හටගෙන ඉවර නම් ඒක මෝරල වැඩි. අන්න ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් මේ දර්ශනය. ඒ විදිහටම ජරාව කියන එකත් ගන්න දෘෂ්ටි කෝණය අනුවයි. මුල ඉඳලම තියෙන ජරාව. නමුත් මේක තරුණ වයස මහලු වයස කියලා එක්තරා විදිහක කෘත්‍රිම බෙදීමක් ඇති කර ගන්නවා. එතනත් අපට පේන්නේ මේ දෙක එකකට එකක් සම්බන්ධ ඈඳුත්තක් බවයි. මේ ඈඳුත්ත වෙන් කරගන්නයි සාමාන්‍ය ලෝකයා උත්සාහ කරන්නේ. බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඒ සිටි හැම දාර්ශනිකයෙක්ම උත්සාහ කළේ හැම ආගම් කර්තෘවරයෙක්ම උත්සාහ කළේ ජාතිය තබා ගන්න ජරා මරණය නැති. මේ ගත්ත උත්සාහය නිෂ්ඵලයි. මේ කාර්යයට උපමාවකින් කියනවා නම් අර ධර්ම කතාවක් කියනවා මසුරු කෝෂයේ සිටානන් තනියම කැවුම් කන්න ගිය හැටි දැක්වෙනවා. ඒ කථාන්තරයේ දැක්වෙනවා මේ මසුරු කෝෂයේ සිටානන් තමන්ගේ සිටු දේවියත් එක්ක මතු මහල් තලයට නැගලා වෙන කාටවත් නොදී කැවුම් කන්න ඒ සිටු දේවිය ලවා කැවුම් උයවන්න ආරම්භ කරන අවස්ථාවේ මහා 이르දිමත් මුගලන් මහරහතන් වහන්සේ ඒ කවුළුව ළඟ පෙනී හිටියා කියලා. එතකොට කොහොම හරි පොඩි කැවුමක් හරි දීලා බේරෙන්න හිතාගෙන පිටි ටිකක් දැම්මහම ඒක විශාල කැවුමක් වුණා. උයන කැවුම විශාල වෙන නිසා වෙන ක්‍රමයක් නැති නිසා බේරෙන්න එක කැවුමක් හරි දීලා මුගලන් මහරහතන් වහන්සේ එලව ගන්න ඕන කියන කල්පනාවෙන් මේ දෙන්න උත්සාහ කළා එක කැවුමක් වෙන් කරගන්න. බලනකොට මේ ඔක්කොම කැවුම් වැලා. එකට එකක් බැඳිලා. එකක්වත් වෙන් කරගන්න බෑ. දාඩිය දානකම් මැද්ද නමුත් එකක් ගලව ගන්න බෑ. බැරිම තැන මේක අපි දීලා දාමු කියලා නිගමනයකට ආවා. ඔන්න ඔය විදිහට දීලා දැමීමක් තමයි
බුදු පියාණන් වහන්සේ දෙන විසඳුමක්. මේක අතහැරීම. සබ්බෝපදීපටි නිස්සග්ග. මේ සියලු උපදීන් අපි අතහරිමු කියන අදහසයි බුදු පියාණන් වහන්සේ දෙන්නේ. මේවා එකකින් එකක් වෙන් කරගන්න බෑ. ජාතියක් ජරා මරණයත් එකට බැඳිලා තියෙන්නේ. මේක ඈඳුත්තා. ඒ නිසා ඒක දීලා දැමීමක් මෙතන කරන්නේ. දෘෂ්ටි කෝණයක් ගැනීමෙනුයි අර විදිය ප්‍රශ්න කරන නගන්නේ. ඒක නිසා මෙතනින් කියවෙන්නේ එක්තරා විදිහක විරාගයට එහෙම නැත්නම් නොයල්මට තුඩු දෙන අල්ලා ගැනීමට විරුද්ධ දෘෂ්ටියක්. අල්ලා ගැනීම නිසාමයි මේ විදිහට මායාත් එක්ක සමග ගැටුමකට එන්නේ. එතකොට බැලු බැලමට අර කෝසිරිතානන්ගේ කතාව නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ මායාට පරාජය වුණා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්ද? මායයි පරාජය වෙන්නේ මේ දීලා දැමීම. මේ අතහැරීම. ඒක ඊ타ත්ම සියුම් කාරණයක්. මායාගේ හපංකම තියෙන උදුරා ගැනීම මතයි. මායා නිතරම එන්නේ තරඟයටමයි. සමහර විට හැංගීලා ලුණු දෙහ ගැනීමක්, තැති ගැනීමක් ඇති කරලා මායා විනෝදය ලබා ගන්නවා. එතකොට මේ විදිහට මායя උදුර ගන්න ඉන අවස්ථාවේ මායයට කිසිම ආකාරයකින් උදුර ගන්න බැරි විදිය විසඳුමක් දුන්නොත් එතෙන්දී මායя පරදිනවා. දැන් බුදු පියාණන් වහන්සේ දුන්න විසඳුම ගැන අපි කල්පනා කරලා බලමු. ලෝකයේ යම්කිසි දෙයක් අපසතුව තියෙන දෙයක් උදුරා ගැනීම වැළැක්වීමට නොයෙකුත් ක්‍රම යොදා ගන්න පුළුවන්. ගන්න බැරි තැනක හංගන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂා සංවිධානය යොදන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න සූදානම් වන හොරා සතුරා සමග යම්කිසි දිවිසුමකට එළඹෙන්න පුළුවන්. මේ හැම ක්‍රමයක්ම අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. නමුත් අසාර්ථක නොවන ධර්මතාව වශයෙන්ම සාර්ථක වන එකම ක්‍රමයක් තියෙනවා. උදුරා ගැනීම වැළැක්වීමට. උදුරා ගැනීම වළක්වන්න නම් කරන්න තියෙන්නේ අතහැරීමයි, දීලා දැමීමයි. අතහැරියට පස්සේ උදුරා ගන්න දෙයක් නැහැ. ලොකු කඹෑ බිල්ලක එක්කෙනෙක් මුළු වෙර දාලා අදිනකොට එක පැත්තකින් අර අල්ලාගෙන ඉන්න කෙනා අතහැරියොත් හදිසින් දිනුම කොහොම වෙතත් අනිත් තැනත්තාට වෙන දේ අකරතැබ්බේ හිතා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මායයට සිද්ධ වුනේ. මේ බුදු පියාණන් වහන්සේ දුන්න මහා පුදුම විසඳුම. මේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මෙතන මේ නිශ්චය ආදී වචනවල ඇති වටිනාකමක්, මේ ධර්මයේ තිබෙන ඉදප්පච්චයතාව කියන වචනේ ඇති වටිනාකමක්. නිශ්චය කියන වචනයක් අපි එළියට අරගත්තා. මේ නිශ්චය කියන වචනේ තවත් අංශයක් අපිට හැදිලි වෙනවා සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන සමහර කොටස් නිතර ව්‍යවහාරයේ යෙදුනත් ඒවායේ පුදුම අන්දමේ ගැඹුරක් තියෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ හැම තැනකම වගේ දැක්වෙන ඒකාකාර පාඩයක් තියෙනවා. එක් එක් පර්වය අවසානයේදී මොන අපි නිදසුනක් වශයෙන් ගනිමු. කායානුපස්සනාවේ තියෙනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අත්ති කායෝති වා 50 සතිපච්චපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නසිකින්චි ලෝකේ උපාදීයති කිය. මෙන්න මේ විදිහේ පාඨයක්. මේට සමාන පාඨයක් සතිපට්ඨාන සූත්‍රයේ පුරාම දැක්වෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ හැම එකකම. ඇත්ත වශයෙන්ම ඒ ඡේදය තමයි සතිපට්ඨාන භාවනාව වශයෙන් දැක්වෙන්නේ. අර ඊට මුලින් දැක්වෙන හරිය සතිය පිහිටුවීමයි. සතිපට්ඨාන භාවනාවේ විපස්සනාවට ගොදුරු වන විපස්සනාවට අයත් කොටස තමයි ওই විදිහට දැක්වෙන්නේ. අජ්ජත්තං වා කාය ආදි වශයෙන්. දැන් අපි මෙතනත් බලමු. මෙතනත් තිබෙනවා එක්තරා ඈඳුතු පද රාශියක්. දෙබිඩි පද වගේ ඒවා. අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. මෙසේ තමාගේ කයෙහි හෝ කය අනුව බලන්නේ කොය වෙසෙයි. බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. අනුන්ගේ කයෙහි හෝ කය අනුව බලන්නේ කොය වෙසෙයි. අජ්ජත් බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. තමාගේ කයෙහිත් අනුන්ගේ කයෙහිත් යන මේ දෙකෙහිම එක විටම කය අනුව බලන්නෙක් වෙසෙයි. ඒ වගේම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කය පිළිබඳව කය හට ගැනීම අනුව බලන්නෙක් වෙසෙයි. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කය වේවීම ගෙවි යාම අනුව හෝ බලන්නෙක් වෙසෙයි. ඊළඟට තියෙනවා මේ දෙකම ඈඳලා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය දෙකම අනුව හෝ බලන්නෙක් වෙසෙයි. අත්ති කායෝති වා 50 සතිපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය. ඒ යෝගාවචරයාට කයක් ඇත යන අදහස පවා
ඒ සිහිය පවා ඔහු තුල තිබෙන්නේ හුදෙක් ඥානයේ වැඩිම පිණිසක් සතියෙහි මතුමත්තේ වැඩිම පිණිසක්. අනිශ්චිතෝච විහෙරති නැචකින්චි ලෝකේ උපාදී. අන්න එතනත් අනිශ්චිත කියන වචනේ දෙනවා. ඒක විශේෂයි. අනිශ්චිතව යමකට හේතු වෙන්නේ නැතිව. නැචකින්චි ලෝකේ උපාදී. ලෝකේ කිසිවක් දෙලිව අල්ලා ගන්නේ නැත. අල්ලා ගැනීමටත් වඩා විශේෂත්වයක් මේ නිශ්චය කියන වචනේ තියෙනවා. හේතු වීම. අසුරු කිරීම කියන එකයි. සතිපට්ඨාන සූත්‍රයේ මේ පාඩේ විශාල වටිනාකමක් තිබෙනවා විදර්ශනා පිළිබඳ. මෙතනත් කියවෙනවා අජ්ජත් බහිද්ධා. මෙතන මේ තමාගේ කයත් අනුන්ගේ කයත් මේවා වෙන වෙනම විතරක් මානසිකාරයට යොමු කරනකොට සමහර විට කෙනෙකුට මේ අජ්ජත් බහිද්ධා කියන සංකල්ප දෙක දැඩිව දෘෂ්ටිග්‍රාහයෙන් ගැනීමට ඉඩ තියෙනවා. ඇත්ත වශයෙන්ම මගේයි කියලා එහෙම නැත්නම් තමාගේ කියලා එකක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බහිද්ධා අනුන් කියලා දෙයක් තියෙනවා. ඔය විදිහට හිතනවා. නමුත් ඊළඟ මානසිකාරයෙන් අජ්ජත් බහිද්ධා කියලා මේ දෙකම සමහන් කරලා ඈඳලා අර ගොනුන් දෙන්නා වගේ මේ ඈඳලා පෙන්නුම් කරන්නේ කුමක්ද? මේ දෙකම දෘෂ්ටිග්‍රාහයෙන් ගත යුතු දේවල් නොවේ. මේවා එකකට එකක් සම්බන්ධ දේවල්. දැන් අපි ටිකකට කල්පනා කර බලමු. අජ්ජත්තේ ඈත සීමාව බහිද්ධාවේ මෑත සීමාවයි. බහිද්ධාවේ ඈත සීමාව අජ්ජත්තේ මෑත සීමාවයි. අජ්ජත් කියන එක නියම විදිහට පරිවර්තනය කළොත් ඇතුළත කියන අදහස. බහිද්ධා කියන එක නියම විදිහට පරිවර්තනය කළොත් පිටත. මෙතන ඇතුළතත් පිටතත් පිළිබඳව ද්වේනිශ්චිත බවක් තියෙනවා. මේ ප්‍රශ්නයයි මෙතන තියෙන්නේ. අජ්ජත්තික කියලා කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක උපාදින්නක වශයෙන් ශරීරයට සම්බන්ධ දේවල් කියලා. බොහොම දෙනෙකුට දැන් ඔය කෘත්‍රිම ශරීරාංගය ඇතුළතට එකතු කරගත්තාම ඒකත් අජ්ජත්තික වෙනවා. අන්න ඒක නිසා තමයි මෙතන අජ්ජත්තික කියන එකේ ඊටත් වඩා සමාගය කියනකටත් වඩා එක්තරා ගැඹුරකට යන අදහසක් තියෙනවා. ඒකට කොයි හැටි හෝ වේවා අජ්ජත්තේ ඈත සීමාව බහිද්ධාවේ මෑත සීමාව. සමාගය කියලා යම්කිසි ප්‍රමාණයක් වෙන් කරලා ගන්නව නම් ඒ සීමාවේ එහා කොනේ තියෙන්නේ ඒ කඩුල්ල ළඟ තියෙන්නේ අන්න බහිද්ධාව. ඊළඟට බහිද්ධාවේ ඈත සීමාව බහිද්ධාවේ පැත්තෙන් බලනකොට ඒකේ මෙහා පැත්තේ වැට මායිම මේ අජ්ජත්ය. ඔය දෙක ඈඳුත්තා. ඔය දෙක එකට සම්බන්ධයි. එතකොට මේන් පෙන්වන්න කෙරෙන්නේ මේ දෙක එකිනෙකට විරුද්ධ දෙකක් නොවේ කියන එකයි. ඒක නිසා තමයි මේ දෙකම අජ්ජත් බහිද්ධා වශයෙන් සැලකීමේදී අර දෘෂ්ටිග්‍රාහය ඉවත් වෙන්නේ. ભેද සමහන් වන ස්වභාවයක් මෙතන තියෙනවා. දෘෂ්ටිග්‍රාහය වළක්වන විදිහ. ඒකෙන් තමයි අනිශ්චිත භාවය ඇති වෙන්නේ. මේ අජ්ජත්යත් බහිද්ධාවත් කියන දෙක ඇත්ත වශයෙන්ම අසල්වාසී. ඇතුළතත් පිටතත් කියලා කියන්නේ අසල්වාසී සංකල්ප දෙකක්. ඒ වගේමයි අර සමුදේවය ගැන ප්‍රකාශ කරපු එකයි. සමුදේවය ධම්මානුපස්සීව ආකාශයෙන් විහෙරති. ඒක කලින් මර කච්චානගත සූත්‍රයේ තරමකට හෙළි වුණා. දැන් ඒකට අපි නිදසුනක් ගත්තොත් සමුදය උදය කියන වචන එතන තියෙනවා. අත්ථගම කියන එකත් බොහෝ විට යෙදෙනවා. ඒකට විරුද්ධ වචනය හැටියට. උදයත්ථගාමිනී පඤ්ඤාදී වශයෙන්. උදය අත්ථගම කියන වචන දෙක නිතර යෙදෙනවා. මේක එදිනදා ජීවිතයෙන් ගත්තු වචන දෙකක් හැටියට සලකන්න පුළුවන්. උදය කියලා කියන්නේ හිරු උදාව. අත්ථගම කියලා කියන්නේ හිරු වැසීම. අපි ඒකම නිදසුනක් වශයෙන් ගත්තොත් උදය කාලයේ ඈත සීමාව සවස් කාලයේ මෑත සීමාව. සවස් කාලයේ ඈත සීමාව උදය කාලයේ මෑත සීමාව. එතනත් පෙනෙනවා අර විදිහ අසල්වාසී බව. උදය අත්ථගම. සමුදය වය කියන මේ දෙකේ අසල්වාසී බව තේරුම් අරගෙන ඒ වය කිනකට ඉදප්පච්චයතාවෙන් බැඳුන දේවල් බව කල්පනා කරලා ඒ දෙකම එකට අල්ලලා සමුදය වය ධම්මානුපස්සීව ආකාශයෙන් ඉවරයි. කයයට ගැනීමත් නිරුද්ධ වීමත් යන මේ දෙකම විනිවිද දකින්න. මේ දෙකම එකට අල්ලලා ගන්නකොට ඒක විනිවිද දකින්න විදිහේ විදර්ශනාව. ඒ විදිහට බැලීමෙන් වෙන්නේ මොකක්ද? එහි ප්‍රතිඵලය, එහි අග්‍රඵලය තමයි ඊළඟට කියවෙන්නේ. අත්තිකායෝති වා පනස්ස සතිපත්තිපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය. අර කය කියන එකවත් දැඩිව ගන්නෙ නෑ මේ අවස්ථාව. අත්තිකායෝති වා පනස්ස සතිපත්තිපට්ඨිතා හෝති. ඔහු වෙත ඒ යෝගාවචරය වෙත කයක් ඇත කියන සිහිය පවා එළඹ සිටින්නේ කුමකටද? හුදෙක් යාවදේව කියන වචනේ තියෙනවා. හුදෙක් මතුමත්යේ ඥානෙ වැඩිමත්
සතිය පිහිටුවා ගැනීමත් සඳහා පමණයි ඔහු කයක් ඇත කියලා කල්පනා කරා. ඒ දර්ශනීය අග්‍රඵලය තමයි ඊළඟට අවසාන වාක්‍යයෙන් දැක්වෙන්නේ. අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති. ඒ නිසා ඔහු නිශ්චය වශයෙන් කිසිවකට හේතු වෙන්නේ නැහැ. කිසිවක් අල්ලගන්නේ. කිසිවක් දැඩිව ඇසුරු කරන්නේ. නචකින්ච ලෝකේ උපාදීති. ලෝක කිසිවක්ම අල්ලගන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාව පිළිබඳව පමණක් නෙවෙයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබඳව මේ විදිහටම දැක්වෙනවා. ඒ එකක්වත් එක සතිපට්ඨාන අරමුණක්වත් දැඩිව ගන්නේ නැහැ. ඒ වාය හට ගැනීම නැතිවීම ස්වභාවය බලනවා. මේන් අපිට පෙනෙන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන සංකල්ප සමූහය. මේ සංකල්ප සමූහයම සතියත් ඥානයත් මතුමත්යේ වඩා ගැනීම සඳහා යොදා ගන්න එක්තරා පරංචයක් පමණයි. ධර්මයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ බොහෝ විට දක්වනවා පහුරේ උපමාවක්. නිත්තරණත්ථය නෝ ගහනත්ථය. ඊතර වීම සඳහා අල්ලා ගැනීම සඳහා නෙවෙයි. ඒ වගේම දැන් මෙතනත් පෙන්눔 කරන්නේ මේවා පරංචි ගොඩක් වගේ හරියට. මේ ඔක්කොම සංකල්ප පරංචි. මේ පරංචි වලින් තමයි සතිය ඥානය ගොඩනගාගන්නේ. මෙන්න මේ ගැඹුරු දර්ශනය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ දර්ශනය ගැන අවබෝධය නැති නිසාද බොහෝ විට බෞද්ධ දර්ශන සම්ප්‍රදායවල මේ සංකල්ප දෘෂ්ටිග්‍රාහයෙන් ගන්න යොමු වුණා බොහෝ දෙනෙක්. ඒ දෘෂ්ටිග්‍රාහයෙන් ගැනීම හරියට අර පලංචි දැඩිව අල්ලාගෙන එහි පදිංචි වීමට තැත්වීම වගේ. ඔන්න ඔය විදිහට නිශ්චය කියන වචනේ ඇති වැදගත්කම මේ සතිපට්ඨාන සූත්‍රය අනුවත් අපට තේරුම් ගන්න පුළුවන්. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.